උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා අගෝස්තු මස 3 වන දිනට අභාව ප්‍රාප්ත වී තෙමසක් සපිරෙන කරුණා ප්‍රේමචන්ද්‍ර මැතිනිය අනුස්මරණය කරනු පිණිස දුවදර්ශී බෑනා යසස් මුණුබුරා බිමන්ත හා මිනිබිරිය අපේක්ෂා යන අය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැවන්ත දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් ප්‍රේමචන්ද්‍ර මැතිනිය සහ වසර 14කට පෙර අභාව ප්‍රාප්ත වෛද්‍ය HCB ප්‍රේමචන්ද්‍ර මහතා ඉක්මන් භවයකදී ධර්මාවබෝධයෙන් සසර කෙලවර කිරීම ප්‍රාර්ථනා කරනවා. තවද පින් බලාපොරොත්තුව සිටින ඥාතීන් ඇතනම් මේ පින් අනුමෝදන් වී සුගතියට පත්වේවා. ධර්මදේශනාවට සවන් දෙන සැමට ධර්මාවබෝධය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං අයං උච්චති භික්ඛවේ මිච්ඡාදිට්ඨි. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨිති. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි. මිත්‍යා දෘෂ්ටිය හා සම්මාදිට්ඨිය anu කුමක්ද? සම්මාදිට්ඨිය නිවන් මගට හේතුපාදක සම්මාදිට්ඨිය නිවන් මගට හේතුපාදක වෙන හැටි පහදා දෙන සේක්වා. මේ මාතෘකාව නිසා අර මාතෘකා පාඩේ මා ගත්තේ. වචනවලට නියතාර්ථයක් නැහැ. අනාර්ය පුද්ගලයන් වෙනත් ආගමික අය ඒ අර්ථ සපයනවා. තථාගත බුදු පියාණන් වහන්සේ ඉතිරි නැති අර්ථයක් සපයනවා. ඒ අනුව අවිසම්මාදිට්ඨිය අනිත්‍යය මිත්‍යාදිට්ඨිය කියලා වේරෙන්න මේ බුදු සමය තුළ පුළුවන් කමක් නැහැ. ලෝකේ ඕනෑම ආගමට අයිති කෙනෙකුගෙන් අහලා බලන්න ඒගොල්ලෝ සම්මාදිට්ඨිය අනිත් ආගම මිත්‍යාදිට්ඨිය කියන්නේ නැද්ද කියලා. අන්න එහෙම Taman විසින් හදාගත්ත මතයක ඉන්න අය. ලෝකේ ඕන කෙනෙකුගෙන් අහලා බලන්න එයා හොඳ කෙනෙක් මිසක් නරක කෙනෙක් කියලාද කියලා. අනිම සිතූ පරිදි සාදාගත් මතවල හිර වුණා වූ සමාජයක් තමයි මේ දුෂ්ටගතික සමාජය කියලා කියන්නේ. එදා නම් 62යි කියලා තියෙන්නේ ජීවිතේ පෙර සහ අග පැත්ත පිළිබඳව මත වශයෙන් ගත් කල. වර්තමානයේ නම් ඉතින් බුදු සමය තුල ගත්තත් ඊට වඩා තියෙනවා. ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය විග්‍රහ කිරීමේදී මම ඔබේ ඉල්ලීම නිසා මිත්‍යා දෘෂ්ටි එකකුත් සම්මා දිට්ඨි දෙකකුත් විස්තර කරන්නම්. දැන් මේ ගත්ත පාඩේ ඊටත් වඩා ගැඹුරින් තියෙනවොත් ඒකට එන්නට මත්තෙන් මම මේ පෙන්නන්නේ. සරලව සාරාංශ වශයෙන් ගත් කල උපතක් මරණයක් මරණයෙන් පසු උපතක් පින්පව් විපාක කියලා දෙයක් බුදුන් රහතුන් කියලා කෙනෙක් පහළ වෙනවා කියලා විශ්වාස කරන්නේ නැති. ඒ කියන්නේ හොඳ නරක කියලා දෙකක් විශ්වාස කරගෙන නරකෙන් ඉවත් වී හොඳ පැත්තට නැඹුරුවීමක් නැති. මරණයෙන් එහා පැත්තට ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් නැති. ඔවුන්ට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා. ඔවුන්ට මේ සමාජයේ හර පද්ධතීන් පිළිබඳ වැදගත් නැහැ. සදාචාරය වැදගත් නැහැ. දරුවන් වැදගත් නැහැ. රටක ආරක්ෂාව වැදගත් නැහැ. ඕනෑම දෙයක් බිල්ලට දෙන්න පුළුවන් සල්ලි හම්බ වෙනවා. තමන්ට මේ කරන කියන ක්‍රියාකාරකම් තුළ ඇත කියන දෘෂ්ටිය යටතේ සාස්වතවාදය යටතේ
මෙලොව වශයෙන් සහ පරලොව වශයෙන් අදාළ ක්‍රියාකාරකම් වලට විපාකයන්ට මුහුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. අපායක් කොහෙද තියෙන්නේ? දිවි ලෝකයක් කොහෙද තියෙන්නේ? මරුණාම උපදින්නේ කවුද කියලා කියන අය ඔය ඉන්නේ. ඒකවල ඉතින් කන්න හිතුනහම කබරගත් තලවයා කරගත්ත හැකි. අන්න ඒ විදිහට බුදුන් වහන්සේ පැහැදිලි කරවදාරනවා. දානේ යාග හෝ මොළ පුද පූජාවල මවට උපස්ථාන කිරීම, පියාට උපස්ථාන කිරීම ආදී ක්‍රියාකාරකම් වල 아무තු විපාකයක් කියලා එකක් නැහැ කියලා ඒ අර හොඳ නරක දෙකක් විශ්වාස නොකිරීම. තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා පළමුව කියන්නේ. පහළම මට්ටමින්. තව එහාට මම ඒක ගේනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් බුදුන් වහන්සේ මෙලොවින් පරලොව දක්වා විග්‍රහ කරලා තියෙනවා දැකවදාරලා. නමුත් රටේ නීතිය තුළ සදාචාරය තුළ ඕක ක්‍රියාත්මක වෙනවා. ඔය ආයතන සංග්‍රහය යටතේ වැරදි කළොත් එහෙම දඩුවම් හම්බ වෙනවා කියන්නේ ඒක එක පැත්තක්. යහපත් දෙයක් කළොත් උසස් වීමක් වැටුප්තල වැඩි වෙනවා කියන්නේ ඒ තව පැත්තක්. ඒ විපාකනේ. හොඳ දෙයට හොඳ විපාක, නරක දෙයට නරක විපාක. ඒ කියන්නේ රටකුත් ඒක පිළි අරන් තිනවා. සමහරු පිළිගත්තේ නැති වුණාට නීතිපොත මගින්. නමුත් රටක ඒක ක්‍රියාත්මක වෙන්නේ ජීවිතය තුළ පමණයි. එතනින් එහාට රටකට තේරෙන්නේ නැහැ. පුද්ගලයෙකුට දඬුවම් දෙන්න. නමුත් බුදු සමය මේකට පෙන්වනවා කර්මඵල කියලා. කරන්නෙක් නැති වුණාට ගැලවෙන්න බෑ. අර යහපත් දෙයට ප්‍රසාද දීම නා දහවහපත් දෙයට දඬුවම් මගේ කරන කින ක්‍රියාකාරකම් වල පවතිනා වූ ප්‍රශස්තභාවය සහ දුෂ්ටභාවයට අනුව ඔබ විදන ආකාරයෙන් සැප දුක් විපාක වාරයකට හිමිකම් කියන්න සිද්ධ වෙනවා. අන්න එතකොට ඒ බඳු විපාකයක් විශ්වාස නොකිරීම තමයි හොරකම, දුරාචාරය, මත්පැන, කුඩු වෙළඳාම ආදී කොට ඇති විපාක විශ්වාස නොකර සල්ලි මොහ යන්න හදන්නේ ඒකනේ. මරුණෙන් පස්සේ කොහෙ ගියත් කමක් නැහැ කියලා. අන්න එහෙම අයටයි නියත මිත්‍යා දෘෂ්ටිකයන් කියලා කියන්නේ. නියත මිත්‍යා දෘෂ්ටිකයේ හමුවේදී ශාස්ත්‍රවාදී බෞද්ධකම මේ අමිය ගියාපම දුකපත් වෙනවා, සැපෙන් සැපතටපත් වෙනවා, මරලින් එහා පැත්තට දෙවියන් අතරට මිනිසුන් අතරට යන්න වෙනවා, සතර ගමන ඉවරයක් නැහැ. කර්ම විපාක අටවන සත්වයකට විපාක හිමි වෙනවා කියන කාරණයක් තුළ සත්වයේ පුද්ගලයෙක් ඇත. ඔහුට කරන ක්‍රියාකාරකම් වලට විපාක ඇත මෙලොව සහ පරලොව වශයෙන්. ඒක අරට වඩා ටිකක් හොඳ සම්මාදිට්ඨිය. ඒක මහාචත්තාරිසක සූත්‍රයේ පෙන්වන්නේ දසවස්තක සම්මාදිට්ඨිය කියලා. අර දානේ පූජාවන්ගේ කුසල කුසල කර්මයන්ගේ මවට කරන උපස්ථානයන්ගේ පියාට උපස්ථානයන්ගේ විපාක තියෙනවායි කියන එක. ඝනකායක් නැතුවට ඕපපාතික සත්වයකුත් සත්ව කොට්ටාසයකුත් ඉන්නවායි කියන එක. ඒකෙන් කියන්නේ දෙවියන් භූතයන් ප්‍රීතෙන් විශ්වාස කරන්න වෙනවා කියන එක. පේන ජාති විතරක් විශ්වාස කරන භෞතිකවාදයට එහෙම සත්තු නෑ කියන්න වෙන්නේ. ඒ වගේම මිනිසුන් අතර මේ මිනිසුන් දන්න දෙයට එහා ගිය සත්‍ය පසක් කරගන්නා වූ අය ශාස්ත්‍රූ රසෙන් බුදුන් රහතුන් එහෙම කෙනෙකුටත් ලෝකෙ ඉඩ තියෙනවා කියන එක. බුදුන් රහතුන් විශ්වාස කරනවා කියන එක. සියවස් ගණනාවක් තිස්සේ අපේ බෞද්ධ සමාජයේ පෙළගස්වා තිබෙන්නේ, හැඩගස්වා තිබෙන්නේ මෙන්න මේ පාපකාරී නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදී දසවස්තක සම්මාදිට්ඨියට හැඩගැහෙන්න කියන එක තුළ තමයි. එතන ඉඳගෙන අපි අන්‍යාගමිකින් මිත්‍යා දෘෂ්ටික කියනවා, නැත්නම් පව් කරන අය මිත්‍යා දෘෂ්ටිකයෝ මෙලොව පරලොව විශ්වාස කරන්නේ නැති අපි සම්මාදිට්ඨි කියනවා. දැනට හරි. නමුත් ඔයිට එහාට ගියාම තව සම්මාදිට්ඨියක් තියෙනවා. චතුස්සත්ත්‍ය නොදන්නේද මිත්‍යා දෘෂ්ටිය, චතුස්සත්ත්‍ය දැනගැනීමේ චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨිය. පාඨය ගත්තේ මම අර දුක්ඛේ අඥානං, දුක දන්නේ නැද්ද? වචනෙන් නෙමෙයි පැහැදිලි කරන තැන. කොතනද පැහැදිලි කරන්න කියලා ඉස්සරහට මම පැහැදිලි කරන්නම්. ඒකට හේතුව දන්නේ නැද්ද? එහෙම නැතිව තැනක් තියෙන බව දන්නේ නැද්ද? ඒකට අනුගමනය කරන්න මාර්ගයක් දන්නේ නැද්ද? එහෙනම් මිත්‍යා දෘෂ්ටි.
ඒ අතින් ගත් කලම ගෞතම බුදුන් වහන්සේ විශ්වාස කරන්නේ නැතුව අද නිවන් නැහැ කියලා අනාගත බුදුරජාණන් වහන්සේ හම් වෙන නිවන් ප්‍රාර්ථනා කරන්න ගියොත් ඔවුන් ආйти වෙන්නේ මේ මිත්‍යා දෘෂ්ටියට. ඒ වුණ චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨියක් නැහැ නේ දුක දන්නේ නැහැ නේ. බුදුහාමුදුරුවෝ කියලා දෙනකන් ඉන්නවා චතුස්සත්ත්‍ය අවබෝධ වෙන්න. ඒක පෙන්නනවා දුක්ඛේ ඥානං. අන්න දුක්ඛ කියන එකේ කාරණේ වැටහෙනවද? ඊට සමුදය නැත්නම් හේතුව වැටහෙනවද? ඒ සමුදය දුරු වීමෙන් දුක නැති වූ තැනකටපත් වෙන්න පුළුවන්ද? ඒකට ස්කන්ධ පංචකය තුල අනුගමනීය ප්‍රතිපදාවක් තියෙනවද? පුද්ගලයා තුල නෙවෙයි. මහණනි ඒකට චතුස්සත්ත්‍ය සම්මාදිට්ඨියයි කියනු ලැබේ. දැන් මේ අහලා තියෙන ප්‍රශ්නේ සම්මාදිට්ඨියෙන් නිවන් මඟ පූර්ණේ කරගන්න ආකාරනේ. එහෙනම් ඒකට තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. දසවස්තුක සම්මාදිට්ඨිකයාට උරුම වෙන්නේ යහපත් කර්මවල විපාක ලැබුණාම භවගාමී සැප විපාක ලැබුණාම නිවන් මඟ නෑ දසවස්තුක සම්මාදිට්ඨිය. අනර අපි ගත කරපු බෞද්ධ ජීවිතය තුළ පව්පින් වලින්වත් පවුන් ගෙවත්වා පින්දහම් කරමින් පංචශීලයට උපසම්පදා සීලය දක්වා ඒ පව්පින් විපාක විශ්වාස කරමින් කුසල කර්මයන්ගේ විපාක විශ්වාස කරමින් සමාජයේ හැඩගැසෙන දසවස්තුක සම්මාදිට්ඨිය. මන්දයත් ආර්ය සම්මාදිට්ඨිය විවරණය කරන්න කෙනෙක් හිටි නැති බැවින් සහ යට වී ගිය බැවින්. ඒ අනාගත බුදුන්ගේ ශාසනය නිවන් දකින්න පුරුදු කළා බුද්ධ ශාසනය දසවස්තුක සම්මාදිට්ඨිය තුළ හැඩ ගැවුණේ. අද බෑ. එහෙනම් චතුස්සත්ත්‍ය හම්බ වෙන්නේ එදාට. අද ගැන අත ඉතින් චතුස්සත්ත්‍ය වචනේ ලියලා කියලා පාඩම් කරන්න පුළුවන්. අවබෝධ කරන්න බෑ. දැන් මේ සම්මාදිට්ඨිය එක පිළිබඳව මගේ පැවිද්දේ මේ දන්න කාලේ ඉඳලා අවුරුදු 15ක 20ක 25ක ඉඳලා මේ සම්මාදිට්ඨිය දෙක තියෙන තැන හොයාගත්තෙන් පස්සේ ඒක පැහැදිලි කරමින් කියපු පාඩේ ගන්නවා මම. අපට සවන් දෙන බොහෝ හිතවතුන්ට ඒක කටපාඩම් ඇති. ඒකට කමක් නැහැ මේ අහලා තියෙන එකෙන් කියන්න ඕනේ අහලා තියෙන නිසා. මහණෙනි සම්මාදිට්ඨියත් මම ආකාර දෙකක් කොට දේශනා කරමි. ඔබට ළඟදී දවසේ දෙක හොඳට විස්තර ඇතුව හමු වෙයි දැනට කරන්නේ නැහැ මම. ඒ පිළිබඳ සැලසුමක් තියෙනවා මගේ හිතේ. අත්තිබික්කවේ සම්මාදිට්ඨිය. අනේ සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක කෙලෙස් සහිතයි. සාසවා. ඒක හැබැයි පවෙන් ඉවත් වෙලා පිනටම බරයි. නමුත් ඒකේ අර උපාදානස්කන්ධයේ දුක් විපාක වල උපදි වේපක්කා විපාක දෙනවා. විපාක කර්ම විපාක වලින් මිදිලා නැහැ. පුණ්‍ය කර්ම විපාක පැත්තෙන් මිදිලා නැහැ. විපාක දෙන සම්මාදිට්ඨිය. හොඳ පැත්තේ විපාක හමු වෙන සම්මාදිට්ඨිය. අන්න මේක තුළ තමයි අපේ බෞද්ධ ජනතාව කලක් තිස්සේ හිටියේ. මේකට දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියනවා. මේක පෘථග්ජන සම්මාදිට්ඨිය. එහෙම හිටියොත් හොඳයි. ඒවට විපාක තියෙනවා. මෙලොව වශයෙන් ආයු වර්ණ සැප බල පරලොව වශයෙන් මිනිසුන් අතර දෙවියන් අතර මහේසාක්‍ය. හොඳ දෙයට හොඳ විපාක නම් වූ විපාක වාරයට හිමිකම් කියන්න වෙන මාකේ සාස්වතවාදී කියලා කියන්නේ. සතෙක් ඉන්නවා ඔහුට කරන කර්මයන්ට විපාක හමු වෙනවා. දැන් නිවන් ලබන්න ඕන නම් මේ දසවස්තුක සම්මාදිට්ඨිය මේ ජීවිතේ නෙමෙයි අනාගත බුදුහාඳුරන්ගේ ශාසනයේ හිටියත් බෑ. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. එහෙනම් ඒක පැහැදිලි කරනවා තථාගතයන් වහන්සේ අත්තිබික්කවේ සම්මාදිට්ඨිය මහාන තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒකට කියන්නේ ආර්ය සම්මාදිට්ඨිය. අරියා අනාසවා දුක්වලට හේතු බැහැර කරන සම්මාදිට්ඨිය. බැහැර කිරීම තුළින් ලෝකුත්තර මග්ගංගා සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිවන් ලැබෙන සම්මාදිට්ඨිය. ඔබට ඒකනේ ඕන. දැන් සම්මාදිට්ඨිය දෙකක් නැහැ කියලා පුරසාරම්කේ කියන්නේ නැතිව සමස්ත මිනිස් සමාජයේම සම්මාදිට්ඨි තුනකට විග්‍රහ කරගන්න. පියුම්පව මෙලොව පළව හරි වැරදි ඔකුත් විශ්වාස නොකරන නියත මිත්‍යා දෘෂ්ටිය. බුදු සමය තුළ ඉන්නත් පුළුවන් වෙනත් ලෝකේ රටවල් වල මිනිසුන් අතර ඉන්නත් පුළුවන්. පින්පව විශ්වාස කරන මෙලොව පරලොව විශ්වාස කරන වැඩවලට Tamanට වන්දි ගවන්න සිද්ධ වෙනවා කියන මේ භව ගමන තුළ දසවස්තුක සම්මාදිට්ඨිය.
දැන් මේ නියත මිත්‍යා දෘෂ්ටිය මොනවා තුළද දසවස්තක සම්මාදිට්ඨිය මොනවා තුළද ආර්ය සම්මාදිට්ඨිය මොනවා තුළද කියලා ඊට පස්සේ මේකට අර්ථ විග්‍රහයක් ගේන්න ඕන. නියත මිත්‍යා දෘෂ්ටිය මව පුද්ගලයා තුළ මව කුසින් බිහි වුණා මැරුණා. එයින් එහාට යන්නේ නැහැ. එතනින් සියල්ල හමාරයි. දසවස්තක සම්මාදිට්ඨිය. එතනින් හමාර නැහැ. පරලොවට අපායට දිව්‍ය ලෝකයට බ්‍රහ්ම ලෝකයට මේ කර්මයන්ට යන පැත්තක් තිබෙනවා. හැබැයි පුද්ගලයා තුළ දසවස්තක සම්මාදිට්ඨිය. ඒකට කියන්නේ මාර්ගඵල නොවන සම්මාදිට්ඨිය. කොතරම් මේකේ භාවනා කරුවත් දන් දුන්නත් සිල් රැක්කත් විදර්ශනාවක් එකට ගේන්න බෑ. ඒකේ භාවනා තියෙන්න පුළුවන් යම් යම් වැඩිම. ඒවට ක්ලේශ යටපත් වීමෙන් සමාධි ලැබෙන්නත් පුළුවන්. නමුත් ඒකට හම්බ වෙන්නේ දානයත් කර්මයක්, සීලයත් කර්මයක්, භාවනාවත් කර්මයක් විපාක. දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ දානමය පුණ්‍ය කිරියවත්තු, සීලමය පුණ්‍ය කිරියවත්තු, භාවනාමය පුණ්‍ය කිරියවත්තු කරන්නේ මේ දසවස්තක සම්මාදිට්ඨිකයා. දැන් අර පාපයට දුක් විපාකනේ දැන් දානේ හොඳ පැත්තක්. දානයේ සීලය දෙක එකතු කරගෙන අඩුම වශයෙන් මධ්‍යම ප්‍රමාණයෙන් ඉහළම ප්‍රමාණයෙන් කරපුවාම ඒක විපාක වාරය තමයි මෙලෝ වශයෙන් ආයවර්ණ සැප බල සහ පරලෝ වශයෙන් දුර්භාග්‍ය සම්පන්න මනුස්සකම අඩු දාණයට අඩු සීලයට. සෞභාග්‍ය සම්පන්න මනුස්සකම මධ්‍යම දාණයට මධ්‍යම සීලයට. දෙවියන් අතර උත්පත්තිය ඉහළ දාණයට සීලයට. ඔන්න මේ කර්මඵල විපාක විශ්වාසයේ දසවස්තක සම්මාදිට්ඨිය සසර භවගාමී විපාක. අපාය හරි දිව්‍ය ලෝකේ හරි භාවනාවට විපාක නැහැ. ඒවා උපදින්නේ අපාය උපදින්නේ පාපයෙන්, දෙවියන් අතර උපදින්නේ දානෙන් සීලයෙන්. දසවස්තක සම්මාදිට්ඨිය තුළ කරන්නා වූ කෙලෙස් යටපත් කිරීමේ භාවනාවට භාවනාමය පුණ්‍ය කිරියවත්තු කියනවා. එතකොට කෙලෙස් යටපත් කරන පුදා ගන්නා වූ ලෞකික ධාන වලින් බඹලෝ උපදින්නේ භාවනාවේ විපාක. ඒ පුණ්‍ය කිරියවත්තු භාවනා කියන්නේත් කෙලෙස් නැසන භාවනාවට නෙමෙයි, කෙලෙස් යටපත් කරලා ඔය පරලෝ යන්න සිද්ධ වෙන එකට. දැන් මේ මිත්‍යා දෘෂ්ටිය හෝ දසවස්තක සම්මාදිට්ඨිය දේශනා කිරීමේදී පුද්ගලයා පදනම් කරගන්නේ. ආර්ය සම්මාදිට්ඨිය දේශනා කිරීමේදී පුද්ගලයා නෙමෙයි පදනම් කොටගන්නේ. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය තුල කරුණු පැහැදිලි කරන එක තමයි අත්තිවික්කවේ සම්මාදිට්ඨිය. තව සම්මාදිට්ඨියක් තියෙනවා ආර්යා. අන්නර භවගාමී හේතු සෙවෙන සුළුයි අනාසවා. අන්න ආර්ය සම්මාදිට්ඨික මාර්ගයේ ලෝකුත්තර මග්ගංගා සෝවාන් ආදී මාර්ගවල තියෙනවා නම් තිබෙන්නේ ඒකේ. ඔය අපේ සසුන තුළ අවුරුදු 700ක් තිලේ මාර්ගවල තිබුණ නැත්තේ උන් දසවස්තක සම්මාදිට්ඨිය හිටපු නිසා. ආර්ය සම්මාදිට්ඨියට පැමිණීමට නිර්වෘල් ධර්මය හමුුනේ නැත නිසා. වෙන මොකක්වත් නෙවෙයි. ධර්මයේ අර්ථ විකෘති කරගෙන, ධර්මයේ අර්ථ හීන කරගෙන, ඒවා ලියන කියන පාඩම් කරන සම්මත අර්ථ බවට පත් කරගෙන ආර්ය අර්ථය තථාගතවරු පැහැදිලි කළා වූ ආර්ය අර්ථය නැති වෙලා ගිහින් භාවිතාවෙන් කරන්නන් නැති විට ඒක ක්‍රමයෙන් අතහැරී යනවා. ඒකට ත්‍රිපිටකේ සඳහන් වෙලා තියෙන අනුපුබ්බේන පුතග්ජනගතෝ හෝති කියලා. ක්‍රමක්‍රමයෙන් ආර්ය ශ්‍රාවකින් නැති වෙලා යනකොට ඒවා අරුත පෘථග්ජනින් අතට ආවම ඔවුන් විග්‍රහ කරනවා ඔවුන්ට ගැලපෙන ආකාරයට. අන්න ඒතර යහපත් දැකීම සම්මාදිට්ඨිය. ඔය ඉස්කෝලේම උගන්වන්නේ යහපත් දැකීම සම්මාදිට්ඨිය. ඇස් දෙකෙන් දැකීමද කොහෙන් දැකීමද දන්න යහපත් දැකීම ඉතින් සාමාන්‍යයෙන් එතකොට ගන්න ඇස් දෙකෙන් නේද? ඇස් දෙකෙන් පේනවා වෙන්න තියෙන යහපත් දැකීම කියන්නේ. නමුත් යහපත් දැකීම චතුස්සත්‍ය සම්මාදිට්ඨියයි. දැන් ඉතින් තව ගාතාවක් මම ගන්නවා ඔය අපි ඔය සම්මාදිට්ඨිය කියපු අය බුදුරජාණන් වහන්සේ ආය වතාවක් මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. එහෙමනේ මේ කරුණ මම එකතු කරගන්නේ. දැන් මේ පව් හෝ පින් හෝ කරන සත්වයා සත්වෙක් ඉන්නවා කියලා ගනිමුකෝ අපි සම්මතයට. පවෙන් අපාය යන්නේ හෝ පිනින් දිව්‍ය ලෝක යන්නේ හෝ ධානයෙන් බඹලෝ යන්නේ හෝ කර්ම විපාක වශයෙන්. නමුත් ඒකට වෙන අර්ථයක් තථාගතයන් වහන්සේ සපයනවා. අනිත්‍ය නිත්‍ය සංඤ්ඤනෝ දුක්ඛේච සුඛ සංඤ්ඤනෝ අනත්තානි අත්තාති අසුභේ සුභ සංඤ්ඤනෝ
තේ යෝගයුත්තා මාරස්ස අයෝගක්කේ මිනෝ ජනා මිත්‍යා දෘෂ්ටිගතා සත්තා ජාති මරණ ගාමිනෝ චිත්තං කිත්ත විසඤ්ඤිනෝ. ඒ මොකද්ද කියන්නේ? අනිත්‍ය වූ දේ, නিত্য දුක්ඛ වූ දේ, සුඛ අනාත්ම දේ, ආත්ම අසුභ වූ දේ සුභ සංඥාවෙන් විපල්ලාසය කියන්නේ මේ විකෘතිය ගන්න එකට. දන්නේ නැහැ. අරගෙන සිත වික්ෂිප්ත කරගෙන. ඒ අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම, දුක්ඛ දේ සුඛ කොට ගැනීම මිත්‍යා දෘෂ්ටිගත වීමක්. ඔන්න දැන් පෙන්නනවා. මිත්‍යා දෘෂ්ටිගත සත්තා. ජාති මරණ උපදමින් මැරමින් සසර යවිදිනවා. මාරයාගේ යෝගය තුළ. ඒ යෝගුත්තා මාරත්තා යෝගක්කේ මිනෝ ජනා. සත්තා ගච්ඡanti සංසාරෝ සත්‍ය සතර යවිදිනවා ඉපදෙමින් මැරෙමින්. දැන් ඉපදෙමින් මැරෙන්නේ කොහෙද බලන්න සත්‍යේ? අපාගත සත්‍යයා එහෙන් චුත වෙනවා. මිනිසුන් මෙහි මැරෙනවා. දෙවියන් එහෙන් චුත වෙනවා. බ්‍රහ්මයින්ටත් එහෙන් චුත වෙන්න සිද්ධ වෙනවා. ජාති මරණ වලින් නිදහස් වෙලා නැහැ. ජරා මරණ නම් අඩුකම් වෙනස්කම් තියෙනවා. බ්‍රහ්මයින්ටත් නැහැ, දෙවියන්ටත් ජරා මරණ නැහැ. නමුත් ජාති මරණ ගාමිනෝ කියලානේ පෙන්නන්නේ. උපදමින් මැරෙමින් කියන එක. ඒකෙත් පෙන්නනවා හැමෝටම ජරා මරණ නැහැ කියන එක. ඒකට සත්‍යය සසර ඇවිදින්නේ මිත්‍යා දෘෂ්ටිගතක නිසා. දැන් තියෙනවා නේද අපාය ගියත්, දිව්‍ය ලෝකෙ ගියත්, බ්‍රහ්ම ලෝකෙ ගියත් මිත්‍යා දෘෂ්ටියක්. ඒකනේ මම කියමකට නියතාර්ථයක් නැහැ, හොයාගෙන යන්න ඕන කියලා. ඒ මිත්‍යා දෘෂ්ටිය මොකද්ද දැන්? පව්පින් විපාක විශ්වාස කිරීමේ පවෙන් බැහැර වීම තියෙනවා. දෙවියන් අතරට යාම, බ්‍රහ්මීන් අතරට යාම. නමුත් තවත් බුදුන් වහන්සේ වදාරනවා මිත්‍යා දෘෂ්ටිගත සත්තා ජාති මරණ ගාමිනෝ. හොඳයි, අපි පරලෝ යන්නේ කොහෙන්ද හොයමු? දෙපයින් සිරුරෙන් කවුරුත් පරලෝ යන්නේ නැහැ. ආදානාගාරයේ භූමදාන තැන දක්වා විතරයි. නමුත් එතෙක්කල් පරලෝ යන්න ඉන්නේ නැහැ. කයෙන් සිත වෙන්වීමත් සමග මෙලොව අවසන් වෙනවා. ඔහුට අණ්ඩ ජල අපජ සංසේද උපපාතික යටතේ පරලොවක් හිමි වෙනවා. මොනවැන්ද පරලෝ යන්නේ? පරලෝ යන්නේ පව්කලෝ පවින්. පරලෝ යන්නේ පින්කලෝ පිනින්. පරලෝ යන්නේ ලෞකික දාන වැඩුවෝ ලෞකික ධානයෙන්. දැන් මෙතන ලස්සන ගැළපිල්ලක් තියෙනවා. අන්න ඒක තමයි හොයාගන්න නැත්තේ මේ සමාජයේ. මේකෙන් මා ඔප්පු කළා පවෙන් පිනින් ධානයෙන් පරලෝ යනවා කියලා. අරකේ තථාගතයන් වහන්සේ වදාරනවා මිත්‍යා දෘෂ්ටිගත සත්තා ජාති මරණ ගාමිනෝ උපදමින් මෙන් සසර ඇවිදිනවා මිත්‍යා දෘෂ්ටිය. මොකද්ද මිත්‍යා දෘෂ්ටිය? අනිත්‍ය දේවල් නිට්ටය කොට අරගෙන, දුක්ඛ දේවල් සුඛ කොටගෙන, අනාත්ම දේවල් ආත්ම කොට අරගෙන, අසුභ දේවල් සුභ කොට අරගෙන. දැන් මොනවද එහෙනම් අරන් ඇත්තේ කියලා ඔබට ගලපා ගන්න පුළුවන්ද? පවෙන් නම් හතර අපායට යන්නේ. එහෙනම් ඔහුට පව් තමයි නිත්‍ය සුඛාත්ම වෙලා තියෙන්නේ. පිනෙන් නම් දෙවියන් අතර කාමසුගතිය උදෙන් ඔහුට පින් තමයි නිත්‍ය සුඛාත්ම වෙලා තිබෙන්නේ. ඒ අනිත්‍ය නිත්‍ය සංඥානෝනේ. ධානය වලට යන්නේ ලෞකික ධාන වලින් නම් ඔහුට ධාන තමයි නිත්‍ය සුඛාත්ම වෙලා තියෙන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි නිත්‍ය සුඛාත්ම කොට ගත්ත දේවල්. ඉතින් කවුරුවත් මේවා නිත්‍ය සුඛයි ආත්මයි කියලා එකතු කරාද? එහෙමයි වචන වල අර්ථ හොයන්න ඕන. එහෙනම් මට දැන් තේරෙනවා මේ පව්පින් ධාන සම්බන්ධයෙන් තමයි අනිත් දුක්ඛ අනාත්ම සුඛාත්ම තියෙන්නේ. දැන් බෞද්ධයෝ අපේ බෞද්ධයෝ කතා කරන්නේ ඒව ගැන අනිත්‍යයක්ද? නෑ, එහෙම එකක් ගැන දන්නේ නැහැ. වතු පිටි ඉඩකඩම්, ගෙවල් දොරවල්, හරක බාන, ගස් කොළන්, මල් පරවෙන එක, දත් වැටෙන එක, කෙස් සුදු වෙන එක තමයි උන්ගේ අනිත්‍ය. එහෙනම් ඒක මිත්‍යා දෘෂ්ටික අනිත්‍යක් නේ. බුදුදහමේ ලෝකයේ සිදුවෙන වෙනස්කම වලට අනිත්‍ය කියලා කියන්නේ ඒක අනියත බව. බුදුදහමේ අනිත්‍ය බලන්න ඕන මොනවද? සංකාරවල. සබ්බේ සංකාරාවල. අන්න සබ්බේ සංකාරා තමයි පරලෝ යන්න උදව් වුනේ. අපුඤ්ඤාභි සංකාරය. අන්න එහෙනම් ඔහුට පව දැනට නිත්සුකාත්ම වෙලා කියලා ගනිමු. තව එහාට හොයාගනිමු.
අනිත් කෙනාට පින පුණ්‍යාභිසංකාරය නිත්සුකාත්මය. අනිත් කෙනාට අනිජ්ජාභිසංකාරය නිත්සුකාත්ම. සබ්බේ සංඛාරා අනිච්ඡාති. එහෙනම් අපාය දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ ඔක්කොම සංඛාර නිත්‍ය කොට ගත්තා වූ මිත්‍යා දෘෂ්ටිය තුල. ඔනෝමයි මට ඔය සම්මාදිට්ඨි මිත්‍යා දෘෂ්ටි විස්තර කරන්න තියෙන්නේ. දැන් කවුද නිත්‍ය සුඛාත්මකට ගත්තේ? මම නම් දැකලා නැහැ ලෝකේ කවුරුවත් මේක නිත්‍යයි මේක සුඛයි මේක ආත්මයි කියලා පව් හරි පිං හරි මොනවා හරි එකතු කරනවා. වචනෙන් එහෙම. නමුත් දැන් අපිට මේක ගලපන්න වෙනවා. මොකද සත්‍යය සතර ඇවිදින්නේ අනිදුක්ඛ අනාත්ම අසුභ දේවල් නිත්සුඛාත්මකට අරන් කියලා බුදුන් වහන්සේ වදාරනවා. එහෙනම් යන්නේ පවෙන් පිනෙන් ධානයෙන් නම් පව් පිං වලට සම්බන්ධ දෙයක් තමයි අනිදුක්ඛ අනාත්මය සහ නිත්සුඛාත්මය. පව් වලට නමක් අපුණ්‍යාභි සංකාර, පින් වලට නමක් පුණ්‍යාභි සංකාර, ධානත් වලට නමක් ආනිජ්ජාභි සංකාර, සබ්බේ සංකාරා ලෝකයාට නිච්ඡාති සසර දුකින් මෙන්න රන් අනිච්ඡාති බලන්ද වෙනවා. ඔන්න සම්මා දිට්ඨියට එන හැටි. වචනින් කියන එකක් නෙවෙයි එහෙනම් මේ නිත්‍ය අනිත්‍ය කියන්නේ. ඊළඟට වචනේ හොයාගන්න වෙනවා. දැන් අපි එතන පැහැදිලි කළා. නේත මිත්‍යා දෘෂ්ටිය දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරන්නේ මෞකසින් බී ජීවිතාසානයේ දක්වා ජීවත් වෙන පුද්ගලයෙක් පදනම් කොටගෙන. පුද්ගලයා ඉන්නවා. පිනුත් රැස් කරනවා පවුත් රැස් කරනවා. නමුත් ආර්ය සම්මාදිට්ඨියට තරම් දිග කාලයක් ඉන්න පුද්ගලයෙක් පෙන්වන්නේ නැහැ. ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ කය තුළ සිත තුළ පහළ වෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස අරමුණු නිසා පහළ වෙන සිදුවීම් ක්‍රියාකලාපේ නම් කරලා තියෙනවා රූප වේදනා සංඥා සංකාර කියලා. අන්නේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කර ගැනීම මිත්‍යා දෘෂ්ටියයි. පංචස්කන්ධේ උපාදානෙන් මිදෙන එක මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨියයි. නිවන් ලැබීමේ සම්මාදිට්ඨියට ඒ දක්වා එන්න ඕන. අන්නේ නිසා ඒ බඳු කාරණා පිළිබඳ මූලික අවබෝධයක් නැති අපේ සදහැවතුන් හිතවතුන් පින්නතුන් අනේ ඔය බණ ගැඹුරුයි අපට තේරෙන්නේ නැහැ කියලා අතහරින්න නැතුව උත්සාහයෙන් වීරියෙන් අහන්න. මට අවුරුදු 25 දී ඔය බණ කියන්න කිව්වොත් එහෙම නෑ මාත් පින්පව් දෙකෙන් එහාට කෙස්සල අනිත්යෙන් එහාට මොකුත්ම දැනගෙන හිටියේ නෑ මහාන වෙනකොට. මට මතකයි ගෙදර බණක් ගෙදකදී බණකුත් කියනකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළේ අනිත්‍ය කියලා දෙයක් තියෙනවා කියලා මම විස්තර කරෙත් ගස් කොළන් දිරා යන එක කෙස් සුදු වෙන එක දත් ඇටෙන එක තමයි. අද නෙමෙයි. වසර 40කට ඉස්සර 2005න් පස්සේ මං කෙසල අනිත්‍ය දේශනා කරලා නැහැ කොහටවත්. ඒ කියන්නේ මට සාක්ෂියක් කියන්නේ සැකයක් නැහැ. මොකද තේරුණ නිසානේ වෙනත් මගක් යමින් පැහැදිලි කරන්නේ. ඒ නිසා අනිත්‍යයි අනියත බවයි පටලවා ගන්න එපා. අනියත බව ඇහැට පේනවා බාහිර ලෝකේ. දුකින් මිදීම සඳහා පංච උපාදානස්කන්ධය තුළ අනිත්‍ය නුවණින් බලන්න ඕන. ඒක ඔය ඇස් දෙකෙන් බලලා හරියන්නේ නැහැ. නුවණින් අනිත්‍ය බලන්න වෙලා තියෙන වචනෙන් කිව්වේ නැති වුණාට නිත්‍ය සුඛ ආත්ම කොට ගන්න නිසා. ඒක නේ අනිත්‍ය නිත්‍ය සංඥනෝ කියලා පෙන්නන්නේ. දැන් නිවන් මාර්ගට එන සම්මාදිට්ඨියට එහෙනම් මොකද්ද පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධය තුළ තමයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං විග්‍රහ කරන්න ඕන. ඊයේ ගන්නත් බෑ හෙට ගන්නත් බෑ ඉස්සර ජීවිතේ ගන්නත් බෑ ස්කන්ධ පහක් තුළ. නමුත් ස්කන්ධ පහක් තුළ සම්මාදිට්ඨිය විස්තර කරන්න ස්කන්ධ පහ පැහැදිලි කරගන්නට බැරි වුණා හේතුව ගමේ වෙද මහත්තයා හරි දේවාලේ කපු මහත්තයා හරි ස්කන්ධ පහ කියන්නේ ශරීරයට කියලා නමක් තියලා තිබුණා. ඕක පාඩම් කරගත්ත නිසා අදටත් එහෙම හිතා ඉන්නවා සමහර අය. ඔකට මට හොඳ කතාවක් තියෙනවා. දැන් මම මේ
ඇහි කනේ නාසයේ දිවේ කයේ ශනිකව ඇති වී නැතුණු ස්කන්ධ පහෙන් එහාට මොකුත් යන්නේ නැති නිසා බුදුන් වහන්සේ ස්කන්ධ පංචකය තුල ත්‍රිලක්ෂණයෙන් චතුස්සත්යෙන් පටිච්චසමුප්පාද නිරෝධයෙන් කර්මක්ෂය කීමේ කර්මයෙන් සතර සතිපට්ඨානයෙන් බොජ්ජංග වලින් එහෙම නැත්නම් විසුද්ධියෙන් සද්ධර්මයේ දේශනා කළා කියලා මම කියන ස්කන්ධ පහ තුල. උපාසකම්ම කෙනෙක් ඉන්නකර කියන ඔව් ස්කන්ධ පහ තුල තමයි. එයා ස්කන්ධ පහ කියන්නේ ශරීරය තුල. එයා ස්කන්ධ පහ කියන්නේ ශරීරය තුල බණ දේශනා කරුවා කියලා එයා හිතන්නේ. එතකොට මේ දෙකේ වෙනස තේරෙනවද? නිසා අපි කියන දේම හරියට ගන්නෙ නෑ සමහර අය. ඉතින් මේ අලුදුවිලි ගසා දමමින් මිත්‍යා දෘෂ්ටි කඩමින් අපි කලක් තිස්සේ මාධ්‍ය ඔස්සේ අපේ බෞද්ධ පින්නතුන්ගේ දැක්ම දැනීම පුළුල් කරගනිමින් එනවා. මේ සම්මාදිට්ඨි දෙක පිළිබඳව මම පිළිබඳව අද ඊයේ නෙමෙයි දේශනා කරන්නේ. 2005 ඉඳලා දේශනා කරන්නේ මාධ්‍යවල 2013 ඉඳලා දේශනා කරන්නේ. නමුත් ඔවුන්ට අහන්න ලැබුණේ නැත්නම් අලුතෙන් එන අයට ආය අලුතෙන් කියන්න වෙනවා. බුදුන් වහන්සේ මම බණ කියලා ඉවරයි දැන් ආය කියන්න දෙයක් නැහැ කියලා කිව්වේ නැහැ නේ 35න් පස්සේ 40න් පස්සේ. ඇත්තටම කියලා ඉවරයි. නමුත් අලුත් අයට ආයෙත් අලුත් උදාහරණ අරගෙන දේශනා කළානේ. ඉතින් අපි මේකේ ලබාගෙන තිබෙනා වූ පුළුල් අවබෝධය මුලකට ගත්තාම අපිට වෙනදාට වඩා පහසුවෙන් උදාහරණ සහිතව අර පැරණි අසන්නන්ගේ දැනුම තවදුරටත් අලුත් වෙන ආකාරයට පැහැදිලි කරන්න පුළුවන්. දැන් පංච උපාදානස්කන්ධ දුක්ඛායනහම ජීවිත දුකයි නෙවෙයිනේ. නමුත් අපි දුක විස්තර කරනවා. උපදින එක, ලෙඩ වෙන එක, මහලු වෙන එක, සේරම ටික දුකයි. ජීවිතය දුකයි. ජීවිතය දුකයි කියලා ගත්තා. ඊට පස්සේ හිතනවා ජීවිතෙන් එහා පැත්තේ නිවලක් තියෙනවා. ඒ දුක නැති වෙන්න නිවනට යන්න ඕන. කයක් තියාන දුක විඳින්න වෙනවා. කයක් නැතුවම තමයි නිවන් තියෙන්නේ. ජීවිතේ දුකයි නම් බුදුන් රහතනොත් එහෙනම් දුකින් මිදෙලා නැහැ. නමුත් උන්වහන්සේලා අවුරුදු ඔය නික්ලේශී බවට පත් වුණාන් පස්සේ දුකක් නැතුව සුවසේ වාසය කරනවා කියලා තියෙන්නේ. ඒ වගේම අටලෝ දහමේ දුක තියෙන්නේ එක කොට්ටාසයකට කියලා විතරයි කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. ඔය ස්කන්ධ පංචකය පිළිබඳ වැටහීමක් නැති පෘථග්ජන පුද්ගලයා අටලෝ දහම විඳවනවලු. ස්කන්ධ පංචකය පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයා අටලෝ දහම බාර ගන්න නැතුව නිවිලා ඉන්නවලු. දැන් ඒක තුලත් මම දකිනවා අටලෝ දහම නෙවෙයි දුක් ගෙනත් දෙන්නේ බාර ගැනීම පෘථග්ජන භාවය තුල. අන්න ඒ නිසා ලෝක ස්වභාවය වෙනස් කරන්න යන එකක් නෙවෙයි බුදු සමය පෙන්වන්නේ. දර්ශනේ මාරු කරගන්න එකක්. අපට දැන් මෙතන තව තේරුම් ගන්න බැරි වුණ එකක් තියෙනවා. ඒක හොයන්න වෙනවා. කුමක්ද මේ නිත්‍ය සුඛාත්ම කියන්නේ? අපි ගත්තේ නෑ නේ එහෙම. කවුරු හරි ගත්තද? පව නිත්‍යයි, පින නිත්‍යයි, සුඛයි කියලා. කවුරුත් අරගෙන නෑ. හැබැයි බුදුන් වහන්සේ වදාරනවා අනිත්‍ය නිත්‍ය සංඥනෝ, දුක්ඛ සුඛ සංඥනෝ. ඒ සංඥාවෙන් ගත්ත නිසා තමයි ඉපදෙමින් මැරෙමින් සසර යන්න වෙලා තියෙන්නේ. එනිසායි මායික ප්‍රබල ලෙස ගලපන්නේ සසර යවිදින්නේ අනිදුක්ඛ අනාත්ම නිස්සකාත්මකට ගත්ත මුලාවෙන් නම් නිස්සකාත්මකට අරන් තියෙන්නේ පවයි පිනයි දානයයි ධානයයි. ඉම්පිට ඉතින් හරිනේ පව වලටනේ අපුණ්‍යාවි සංකාර කියන්නේ. පින් වලටනේ පුණ්‍යාවි සංකාර කියන්නේ. ධාන කුසල වලටනේ අනිජ්ජාවි සංකාර කියන්නේ. හරිනේ ඉතින් අනිච්චවත සංකාරා සබ්බේ සංකාරා අනිච්චාති. හැබැයි ඇති වෙනව නැති වෙනව නෙමෙයි අනිත්‍ය කියන්නේ. නෝනින් බලන්න ඕන දෙයක්. එහෙම ඉතින් තේරුම් අරගෙන නැහැ ධර්මදේශකින් වහන්සේලා පවා. කමක් නැහැ තේරුම් ගනි ඔහොම ඉස්සරහට කියන ගිහින්. ඒ පිළිබඳ අපි අඩුවක් දකින්න ඕන නැහැ. මමත් ඉස්සරෝක කියන්නේ නැත්තේ කියලා. දැන් එහෙනම් අපට අර නියත මිත්‍යා දෘෂ්ටි හෝ දසවස්තුක සම්මාදිට්ඨිය ගැන වැඩිපුර කාලේ පාවිච්චි කරන්න ඕනේ අපට නිවන් දකින සම්මාදිට්ඨියනේ. දැන් මේ සසර ගමන යන්නේ කොහොමද? කවුරුත් දෙපයින් යන්නේ නැහනේ. මෙන්න මේ පංචස්කන්ධය කියන එක පරිහරණය කරන්න ගිහින් උපාදානස්කන්ධයක් බවට පත් කරගනිමින් සසරට බැඳෙනවා. සසර ඇවිදින්න හේතු තියෙනවා.
ඒකට නිත්සුකාත්ම කියලා කියන්නේ නෑ හැබැයි. දැන් පංචස්කන්ධයත් අපි කියලා තියෙනවා බොහෝ වාර ගණන් වල, නමුත් අපි නිකමන වෙතෙන්ද ගනිමු. පංචස්කන්ධය කියන්නේ කය කියන මතෙන් අත මිදෙන්න, පංචස්කන්ධේ රූප කියන්නේ ශරීරය කියන අතෙන්නුත් අත මිදෙන්න. සත්තට්ඨාන කුසල සූත්‍රයේ තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ මිනිස්සෙකුට වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙනවායි කියලා. කොහෙන්ද කියලා හිතා ගන්නකො එතකොට. හයක් පහළ වෙන්නේ දොරවල් හයෙන්. එහෙනම් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. මේ හය පහළ වෙන්නේ දොරවල් හයෙන්නේ. දොරවල් හයෙන් නම් වේදනාවෙන් විඳින්නේ, සංඥාවෙන් හඳුනන්නේ, සංකාරයෙන් බැඳෙන්නේ, විඥාණයෙන් දැනගන්නේ කයද. රූපයක් නරඹද්දී විඳින්නේ රූපය හතුරා මිතුරා වශයෙන්. ශබ්දයක් අහද්දී විඳින්නේ ශබ්දය මිහිරි අමිහිරි වශයෙන්. ගන්ධයක් විඳින්නේ ගන්ධේ නැමැති අරමුණ තමයි විඳින්නේ. රසයකදී රස අරමුණ විඳින්නේ. පහසදී පහස විඳින්නේ. මනෝද්වාරයේදී සැප දුක් උපේක්ෂා පව්පින් අරමුණු විඳින්නේ. එනම් දොරවල් හයට රූප හයක් තියෙනවා. අරමුණු වශයෙන් ගන්න. රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, පොස්සප්ප රූප, ධම්ම රූප. ඒ රූප අපි හඳුනා ගන්න ගිහින් විඳිනවා. රූප අරමුණ විඳින එක වේදනා ස්කන්ධය, හඳුනන එක සංඥා ස්කන්ධය, කැමැති අකමැති වශයෙන් ඇලෙන එක සංකාර ස්කන්ධය, රූප වේදනා සංඥා සංකාර හතර කරපු විචිත්‍රත්වය හඳුනා ගැනීම විඥාන ස්කන්ධය. අන්න ඇස තුළ පහළ වෙන ස්කන්ධ පංචකය, කන තුළ පහළ වෙන ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයට වැඩි ආයුෂ නැහැ. නැකි ඉපදිලා වැඩේ කරලා දීලා මේ යන්න ඕන. අන්න බුදුරජාණන් වහන්සේ සියලු සත්වයා ස්ත්‍රී පුරුෂ කිහිපය වශයෙන් බෙදුවට, දිව්‍ය මනුස්ස බ්‍රහ්ම වශයෙන් බෙදුවට, පෞපින් ධාන වශයෙන් බෙදුවට, අන්තිමට ඒ සියල්ලට පාදක වන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය කර ගැනීම තුළ තමයි පව් හෝ පින් හෝ ධාන වශයෙන් බෙදෙන්නේ. පංචස්කන්ධයට පවුත් නැහැ, පිනුත් නැහැ, ධානත් නැහැ. පංචස්කන්ධය පාපේ පැත්තට නැවරුණාම පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධේ පව්. පව් කරන්නේ පංච උපාදානස්කන්ධයෙන්. පෘථග්ජන පුද්ගලයා. පෘථග්ජන පුද්ගලයා පින් කරන්න ගියාම පින් කරන්නේ පංච උපාදානස්කන්ධයෙන්. ලෞකික ධානලාභියා ධාන වඩන්න ගියාම ධාන වඩන්නේ පංච උපාදානස්කන්ධයෙන්. මන්දයත් ඒ ලෝකේ පංචස්කන්ධ විග්‍රහය තිබුණේ නැහැ බුදුන් වහන්සේ පහළ වෙනතුරු. එනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන පදේ අපාය හරි, දිව්‍ය ලෝකේ හරි, බ්‍රහ්ම ලෝකේ හරි පංච උපාදානස්කන්ධයෙන් මිදලා නැත්නම් බුදුන් වහන්සේ වදාළ දුකින් මිදලා නැහැ නේද? දැන් මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙන්නේ මොහොතකින් නේ. මොකක් කරන නිසාද? අන්න තථාගතයන් වහන්සේ කන්දක වර්ගය තුල, සලආයතන වර්ගය තුල මේ සඳහා තවත් අරුත් විග්‍රහ පෙන්ලා තිබෙනවා. ඒ මොහොතට එන දේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශයේ, පවපින, ධානයේ, ලෝභයේ, දේශයේ, මොහේ ඕන එකක් ගන්න. ඔක්කොම ඕන නැහැ. අර පෘථග්ජන කියන පුද්ගලයා ඔන්න අපි බුදුන් වහන්සේ වදාලා මම ඉන්න තැනට අපි එනවා. දැන් අර කයේ මම අතෑරියා. මයන්න මමත් අතෑරියා. ඒතන් මම එය ඇසට, කනට, නාසයට, දිවට කාපු අරමුණ. අරමුණ සමග ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් ඒ අරමුණ මම වෙනවලු. ඔන්න තව සාක්කියකුත් අරන් පෙන්නන්න. කය අවුරුදු 60ක් 70ක් තියෙනවා. කය පොළොවට පස් වෙලා යනවා. කයෙන් මිදෙන්න මිනිස්සු කැමති. නමුත් පෘථග්ජන පුද්ගලයා සිතට එන දේ මම කොට ගත්ත එක දන්නේ නැහැ. ඒකෙන් මිදෙන්න පෘථග්ජනයින්ට බෑ. අන්න බුදුන් වහන්සේ වදාළ දෙනවා කයේ මම නෙමෙයි සිතට එන එකේ මම තියෙන්නේ කියලා. බලන්න අසුත්තන්ත සූත්‍රයේ පෙරලා වුණා. ඉති මනෝ, ඉති චිත්ත, ඉති විඥානං. සිතට එන දේ, මොහොතක් මොහොතක් පාසා එන දේ මමත්වෙන් ගත් එක බොහෝ සතරේ කළ වරදක් නිසා එයින් මිදෙන්න පෘථග්ජනයින්ට බෑ. එන විදර්ශනා භාවනා කරන ඉල්ලන්න එපා පෘථග්ජනයින්.
ඔවුන්ට මමත් වෙන්න දෙන්න බෑ කියලානේ තියෙන්නේ. ඒක බුද්ධ වචනයක්. මිදෙන්න ඕන නම් පෘථග්ජන භාවයේ ඉඳලා හරියන්නේ ආර්ය භාවයට එන්න වෙනවා. ආර්ය භාවයට එන්න නම් පංචස්කන්ධය නිර්වෘල්ව තේරුම් ගන්න ඕන. දැන් ඒකට එන දේ ඒතං මම ඒ මගේ. ඒතෝහං අස්මින් ඒ මම මගේ. ඒසෝ මේ අත්තා මගේ ආත්මය. දැන් මොකද්ද ආත්මය? ජීවිතේද? ආත්ම කොට ගන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පවපින ධානය. ඔය ආත්ම කොට අරන් තමයි අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ. පව කරන්නාට පවාත්ම, පින් කරන්නාට පින ආත්ම, ධානලාභියාට ධානාත්ම. ආත්ම කොට ආත්මයක් නෙමෙයි ආත්ම කොට ගන්නවා. තවත් පදයක් පෙන්නනවා ඒකට. මමත්වයෙන් ගැනීමෙන් මාරයාට බැඳේ මඤ්ඤමානෝකෝ බික්කෝ බද්දෝ මාරස්ස. ස්කන්ධ පංචකයට එන දේ අර මමත්වයෙන් ගැනීම මම කියලා ගන්න නැති වුණාට ඇලෙනවට නමක්. ඒතන් නම ඒතමස්මෙන් ඒසෝ මේ අත්තා මඤ්ඤමානේ. මම ආයනේ. මඤ්ඤනාව. එහෙම කියලා කතා. දැන් පංචස්කන්ධේ මමත්වෙන් ගත්තාම පංච උපාදානස්කන්ධේ. පංච උපාදානස්කන්ධෙට නිකන් නැසෙන්න බෑ හේතු ඉතිරි වෙලා නැසෙනවා. අන්න මාරයාට බැඳේ. දැන් එහෙනම් පව් සිද්ධ වෙනවා කියන්නේ මාරයාට බැඳේ නේද? පස්ස විපාක තියෙනවා නම්. පින් සිද්ධ වෙනවා කියන්නේ මාරයාට බැඳේ. පස්ස විපාක තියෙනවා නම්. ධාන කුසල් සිද්ධ වෙනවා කියන්නේ මාරයාට බැඳේ. මාර බන්ධනය තුල ගමන් මාර්ග තුනක් කරුණාම කවුද බුදුන් වහන්සේ පහළ වෙනකොට මාර බන්ධනෙන් මිදලා හිටියේ? බුදුන් ලොවට හෙළි කළේ වෙනම දහමක්. එක පවපින ධානය තිල හොයන්න යන්නේ නැතුව ඒ තුනින්ම එහා පැත්තට හොයන්න. අපි මේක පව අතහැරලා ධානය අතහැරලා පින තුල හොයන්න හදනවා. අන්න දැන් අපට අසුරු ගසන සැනක් පාසා ඇසෙන් කනින් නාසයෙන් උපදින අරමුණ මුල් කොටගෙන අරමුණු තුළ රූප වේදනා සංඥා සංකාර පහක් ඉපදී අදාළ කර්තව්‍යයන් කොට කැමැතිනම් ඇලී කැමැතිනම් ගැටී කැමැතිනම් මුලාවී මේ යාම වෘථග්ජන පුද්ගලයා තුළ සිද්ධ වෙනවා. මඤ්ඤමානයේ තියෙනකොට ඇහැ තුළ කන තුළ නාසය තුළ අරමුණේනේ. එන් කායක 32කට බෙදලා ඔකේ මම කියන එක නෑ කියලා මෙලවේ තේරුමක් නැති බොළඳ බණක් කියවට කවුද සත්‍ය තේරුම් ගන්නේ? මං හිතන්නේ ස්වාමීන් වහන්සේලා එහෙම දේශනා කරන්නට නෑ. කවුරු හරි උපාසකම්ම කෙනෙක් හදන්න නැත්තේ උක. එනිසා අපට තිබෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මම හොයාගෙන ආපු ගමනක්. මම කොතනද ඉන්නේ? ඒතං මම යතෝහමස්මින් ඒසෝ මේ අත්තා. ඒක ස්කන්ධ පහ තුළට එන දේ තුලින් ගලන ඒතං මම. ඒ මම කියන එකෙන් තමයි උපාදානෙ පටන් ගන්නෙ. මම නම් මගේ නම් ආත්ම කියන කාරණාවේදී ස්කන්ධ පහ උපාදාන වෙලා නැතෙනකොට අනාගත ඵල උපදින්න හේතු ඉතුරු වෙනවා. ඒකට අபிසංකාර කියනවා. ඒ නිසා අපුඤ්ඤත් අபிසංකාර, පුඤ්ඤත් අபிසංකාර, අනිජ්ජත් අபிසංකාර. අபிසංකාරයේ අනිදුක්ඛ අනාත්ම නෙවෙයි නිත්‍ය සුඛාත්ම. වචනින් කියවේ නැති වුණාට. එහෙනම් බුදුන් වහන්සේ ලෝ පහළ වෙන්න පවපින ධානය ඔස්සේ මිනිසුන් මඤ්ඤමාණයට හිර වෙලා හිටියා. නිවන් ලබන්න මඤ්ඤමාණයෙන් බෑ. අමඤ්ඤමානෝ මුත්තෝ පාපි මතෝ ස්කන්ධ පහෙන් පහට මඤ්ඤමාණයට නොගෙන ඉන්නේ කොහොමද කියලා හොයාගන්න වෙනවා. ඉතින් කියනකොටත් මේක මගේ මේක මම මේක ආත්ම කියලා ගත්තේ නැත්නම් ආය මේක මගේ නොයි මේක මම නොයි මේක මගේ ආත්ම නොයි කියලා කියා ඉන්න ඕනේද? නෑ මේ වචනෙන් කියන්න හදන දේ තේරුම් ගන්න. මේක වචනෙන් කියන එකක් නෙමෙයි. එනිසා මම ඒකට ගලපනවා මේ ස්කන්ධයට පංචයට එන දේ වරක පව වරක පින වරක ධානලාභීන්ට ඒ වගේ ඇලුනොත්
ඔහුට පවෙන් මම හදන්න පුළුවන්, පිනෙන් මම හදාපන, ධානයෙන් මම හදාගන්න. එතකොට මම කියන්නේ ද්‍රව්‍යද? ඒ අරමුණට එන දෙයට කියනවා රූප වේදනා සංඥා සංකාර පහයිවත් සක්කාය කියලා. ඒකට එන දේ මම කොට ගන්නකොට සක්කාය දිට්ඨිය කියනවා. සක්කාය දිට්ඨියට පට ව්‍යාපෝ තේජෝ නෑ නේද එහෙනම්? ඒක දිට්ඨියක් නේද? සක්කාය දිට්ඨිය සංයෝජනයක් නේද? මම මඤ්ඤමානෝ කොට ගත්තම සතරට බැඳෙනවා. ඉතින් මේ කරුණ මෙහෙම පැහැදිලි වෙන්න ඕන. අනතුරුව මම ඒක තවත් කාරණයකට ගලපනවා. ඒක මම මීට පෙර ගැලපුවා. ඇතැම් හෝ එකට එකඟ වුණේ නැහැ. සමහරව නිහඬව හිටියා. නමුත් මම ගලපනවා මම. දොස් කීවට කවන්නේ නැහැ, චෝදනා කළාට කවන්නේ නැහැ, විජන කරමක් නැහැ. ඒවට උත්තර දෙන්න දෙයක් මට නැහැ. හොඳට කියවලා බලන්න. කොහොමද වක්කලි සූත්‍රය තුළ බුදුරජාණන් වහන්සේ වක්කලිට බුදුන් දකින්න හැටි පෙන්වන්නේ? ඒක තුළ මේ රහස තිබෙනවා. වක්කලිට වදාරනවා ශරීරය දිහා බලන් ඉන්න එපා, මාදිසූ ධර්මයේ දකීද බුදුන් දකී කියලා. අනතුරුව ධර්මයේ දකින්න හැටි උගන්වනවා. ඒ උගන්වන්නේ ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ මුල් කොටගෙන නෙවෙයි. තංකින් මඤ්ඤසි වක්කලි. වක්කලි ඔබ මොකද මේ ගැන හිතන්නේ? මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය. ඔබ හිතන විදිහෙන් නෙමෙයි බුදුන් වහන්සේ වදාළ ආකාරයෙන් නා. අනිත්‍යද දුක්ඛද අනාත්මද නිට්ටය සුඛද ආත්මද? වක්කලි කියනවා ස්වාමීනි අනිත් දුක්ඛ අනාත්මයි. වක්කලි අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද? නැත ස්වාමීනි. දැන් අපි මොකද කරලා තියෙන්නේ? රාගයේ, දේශයේ, මොහයේ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධයේ, වෛරයේ, පවපින ධානය මේ එකක්වත් මගෙත් නෙමෙයි, මමත් නෙමෙයි, මගේ ආත්මයත් නෙමෙයි. මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන දේවල් අල්ලා ගැනීමෙන් අපි මගේ ආත්ම හදාගෙන නැත ස්වාමීනි ගන්න සුදුසු නැහැ. තස්මාතිහ වක්කලි එබැවින් වක්කලි සබ්බං රූපං නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. අන්න. එහෙනම් හැම රූපයක්ම මගේ නොවේ, මම නොවේ, මගේ ආත්මය නොවේ කියන මනා නෝනින් දකින්න. දැන් තවත් තැනක තියෙනවා නේද මේ පංච උපාදානස්කන්ධේ අනිච්චත දුක්ඛත අනාත්තත යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි ඵලං සච්ච කරියාති කියලා. දැන් මේ මගේ ආත්මයි, මම නොවේ, මගේ ආත්ම නොවේ කියන එකයි නිට්ටය සුඛ ආත්මයි, අනිත් දුක්ඛ අනාත්මයි පටලවා ගන්න නැතුව ගලප ගන්න. ඒක තමයි කරගන්න බැරි වුණේ. මගේ ආත්ම කොට ගන්න එකට තමයි අනිත්‍ය නිත්‍ය සංඥනෝ කියලා කියන්නේ. එහෙනම් අනිත්‍ය සුඛ ආත්ම කියන්නේ මගේ ආත්ම කියන එක. ඒ සත්‍යය සසර ඇවිදින්නේ අනිත් දුක්ඛ අනාත්ම දේවල් නිත්‍ය සුඛ ආත්ම සංඥාන් කියලා බුදුන් වහන්සේ වදාහරලානේ. දැන් බුදුන් දකින්න යන්න අනිත් මගේ නොවන මම නො වශයෙන් බලන්න කියලා දේශනා කරනවා. ඒකෙම පෙන්නනවානේ මේ විපල්ලාස සූත්‍රයේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා සියලු දුකින් මිදෙනවායි කියලා. බුදුන් වෙත යන්න මගේ නොවන මම නොවන මගේ එහෙනම් ඒක නේද අනිත් දුක්ඛ අනාත්ම කියන්නේ. බොරුවට නිදාගත්තාම ඇහැරවන්න බෑ කියනවානේ. ඇත්තට නින්ද ගියාම තමයි ඇහැරෙන්නේ. එමේ අබමාල් රේණුවක් තරම්වත් සතාගතයන් වහන්සේ වදාළ ශාසනයට ආදරයක් ගෞරවයක් තිබෙනවා නම් මේ වරද්දාගත්ත දේ කාගේ අතින් හෝ වැරදුන දේ කාටවත් චෝදනා කරන්න නැතුව වරද පිළිගන්න තරම් නිහතමානී වෙන්න වෙයි තම තමන්ට දුකින් මිදෙන්න ඕන නම්. ඒකයි වෙන්න ඕන කාරණාව. දැන් ඒක මේ වක්කලි සූත්‍රය තුළ තමයි මේක තිබෙන්නේ. නේතං මම නේතෝ හමස්මින් මේසෝ අත්තාති එහෙම බලනකොට බුදුන් වෙත යන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට අනිත් දුක්ඛානාත්මේ ධර්මයේ නෙමෙයි.
ධර්මයේ දකින්න බුදුන් දකි. ධර්මයේ දකින්න යන පාර තමයි නිදුක්ඛ අනාත්ම. එනම් සංසාරයට යන පාර තමයි නිත්‍ය සුඛ ආත්ම. අන්න පෘථග්ජන පුද්ගලයාට ඒ මගේ මම මගේ හේවත් නිත්‍ය සුඛ ආත්ම කොට ගත් එකකින් මිදෙන්න බෑ කියලා බුදුන් වහන්සේ වදාහරනවා නේද? බණ තේරෙන්නේ නැත නිසා. එහෙනම් ඔහුට පවා අතහැරලා පිණිතුලින් සතර ඇවිදින පාර තෝරා ගන්න වෙනවා. මිනිසුන් අතර හෝ දෙවියන් අතරට භවගාමී වෙන්න වෙනවා. මොකද මෙතනින් ඉවර නෑනේ. සංසාරයේම කර්ම විපාක බැවින්. දැන් ඊතර වචනෙත් කියනවා. අන්න මේ ස්කන්ධ පංචකය තුල ස්කන්ධ පංචකේ මම කොට ගන්න බව දන්නේ නැහැ. දුක්ඛේ අඥානං. ස්කන්ධ පංචකයට එන දේ මම කොට ගැනීම තුළ තමයි පංච උපාදානස්කන්ධය දුක තියෙන්නේ කියන එක තේරෙන්න වෙනවා. හේතුව ඒකට එන දේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ අරමුණට ඇලෙන ගැටෙන එකේවත් තණ්හාව. දුකට හේතුව තණ්හාව. එතකොට තණ්හාව ජීවිතේ පුරාම තියෙනවද? රූපේදී රූප තණ්හාව, ශබ්දේදී ශබ්ද තණ්හාව. එතනනේ තණ්හාව තියෙන්නේ. ස්කන්ධ පහෙන් එහාට බෑ චතුස්සත්ත්‍ය යන්න. ඒ තණ්හාව එතන නැති කරන්න ඕන. ඒකට මාර්ගය ගන්න ඕනේ එතනමනේ. එහෙනම් ස්කන්ධ පහෙන් එහාට චතුස්සත්ත්‍යයක් නෑ නේද? ආර්ය මාර්ගයක් නෑ නේද? එතනම හදන්න ඕන නේද මේක? අන්න පෘථග්ජන පුද්ගලයා ස්කන්ධ පංචකය ගැන දන්නේ නැහැ. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, ප්‍රතිපදාවක් නැහැ. ආයන් උච්චති වික්ඛේ මිත්‍යා දෘෂ්ටි. දැන් නියත මිත්‍යා දෘෂ්ටිකයි, දසස්තක සම්මා දිට්ඨිකයි, අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන ඔක්කොමත් මාර්ගඵලලාභී නොලබී යන ඔක්කොම බුදුන් වහන්සේ වදාළ පරිදි මිත්‍යා දෘෂ්ටිකයි. මම නෙමෙයි උන්වහන්සේ වදාරන්නේ. මිත්‍යා දිට්ඨිගතා සත්තා ජාති මරණ ගාමිනෝ. ආර්ය මාර්ගයට පැමිණීමේ සම්මාදිට්ඨියේදී අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්නේ නැහනේ. ඒ ගමන නතර වෙනවනේ. එහෙනම් ස්කන්ධ පංචකය තුළ ස්කන්ධ පංචකේ මමත්වෙන් ගත්තම පංච උපාදානස්කන්ධය තුළ දුක තියෙනවා කියන එක තේරෙන්න වෙනවා. පංච උපාදානස්කන්ධය දුක තියෙන්න හේතුව ලාභාලාභ සැප දුක් නින්දාප සංතා කියලා ලෝධහමක් පහළ වීම නෙවෙයි. අපි මේකේ මමත්වෙන් හදා ගැනීම. සමුදය ඥානං තණ්හාවනේ. එතකොට කොහොමද අටලෝධහම දුකයි හරි ජීවිතය දුකයි හරි කියන්නේ? මමත්වෙන් ගැනීමනේ දුක් ගෙනත් දීලා තියෙන්නේ. නැති වූ තැන ඒ තණ්හාව නැත්තම් මමත්වෙන් ගැනීම නැති වූ තැන. එහෙනම් ඒ මොහොතේදීම මමත්වෙන් නොගෙන අවසන් කරන්නට මාර්ගස්ත වෙන්න ඕන. අන්න මේ අරමුණ තුළ ඊට පස්සේ පෙන්නනවා ඇහැ තුළ, කන තුළ, නාසය තුළ තණ්හා උපාදාන බව අවිද්‍යා සංකාරණං වූ සතරට පැටලෙන මාර්ගයේවත් දහම් පෙළ දහම ප්‍රමාදී දහම් පෙළ. ඊට පස්සේ එතෙන්ට අප්‍රමාදී දහම් පෙළ ආදේශ කරගන්න වෙනවා. දැන් මේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලන එක ලෞකිකයි. හැබැයි ඒ බලනකොට ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වෙනකොට ඒකට කියනවා භව නිරෝධෝ වෙනවා කියලා. මොහොතකින් ස්කන්ධ පහ අනාගත ඵල උත්පන්න ඉතුරු නොවි අවසන් වෙනකොට භව නිරෝධ කියනවා. අනාගත හේතු ඉතුරු අවසන් වෙනකොට භවගාමී කියනවා. එනම් ඇස තුළ, කන තුළ, නාසය තුළ අරමුණේ මුලාවීම තුළ තණ්හා උපාදාන භව, අවිද්‍යා සංඛාරා භවගාමී. නිවීමට යන්න වෙන්නේ සසරට යනවා. තණ්හා උපාදාන බව දුරු කළොත් එහෙම තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන රූපාදාන භව නිරෝධෝ. දැන් අනාගත ඵලයක් උතුරු වෙන්නේ නැතුව නිරෝධ වෙනවා. ස්කන්ධ පංචකේ උපාදාන නොවි අවසන් වීම නිරෝධය හෙවත් අනිත්‍යයි. ස්කන්ධ පංචකේ උපාදාන වේ අවසන් වීම නිට්ටයයි. එහෙම ඉතින් රටේ තොටේ කීවේ නැතුවට මට කරන්න දෙයක් නැහැ. කවදා හරි කියාවි. දැන් බවනි එතනින් එහා පැත්තටයි බුදුන් අර පංච උපාදානස්කන්ධය අනිදුක්ඛානාතයෙන් බලපන් බුදුන් වෙත යන්න පුළුවන් කියලානේ වක්කලීට වදාලේ. ඒ බුදුන් පිළිමේද ශරීරයේද
නැත්තම් බුදුරජාණන් වහන්සේගේ ධම්මකාය හෙවත් නිර්වාණයද? බුදුන් වහන්සේ වදාරන්නේ ධර්මයේ දකීද බුදුන් දකී. හැබැයි ධර්මයට යන්න පංච උපාදානස්කන්ධය අනිදුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් දකින්න ඕන. කෙස්සල ලොම්වල නියවල බලලා බෑ. අල්ලා නොගැනීමෙන් ඉතුරු නොවි අවසන් වෙන අනිත්‍යයට යන්න ඕන. එතකොට ඒක උපාදාන නොවි අවසන් වෙනවා පංචස්කන්ධේ නිරෝධය. එතකොට ඒක නිරවශේෂ නිරෝධය. නිරවශේෂ නිරෝධය ලබන මොහොතක් පාසා භව නිරෝධෝ නිබ්බානං වෙන්නේ බුදුන් වෙත යනවා. ඒ නිසා සෝවාන් පුද්ගලයා සෝවාන් සකෘදාගාමී අනාගාමී පිළිවෙලින් බුදුන් වෙත යනවා. හම්බුන දවසට නිවන් කියන්නේ මොකක්ද කියලා තේරෙවි. චතුස්සත්‍ය අවබෝධ වේවා කියලා කියකෝ ඉන්නේ නැතුව නිවන් සැප ලැබේවා කියකෝ ඉන්නේ නැතුව තේරුම් ගත්ත අය නිවන් සැප ලැබලා ඇති මේ රටේ 100%ක් නැති වුණාට ලබන අය ඕන තරම්. තම තමන් දන්නවා ඇති. මෙතරම් මේ හොයාගත්ත දහමක් සැක නැතුව එලි කරන්න පුළුවන් නම් ඒකේ ප්‍රතිඵල තියෙන්න බැරිද ආයේ? ඔන්න ඔබ මට ඉදිරිපත් කළ මාතෘකාවට ඒක මම මෙහෙමයි කරන්නේ. දැන් 1975 ඉඳලා ගන්නකො. ඊට එහත් පොත්පත් කියවලා තිනවා පාසල් දරුවෙක් වශයෙන්. ඊට මෙහා පැත්තේ චින්තනයේට එන්නේ. 25 20 45. මේ 45 තුළම එකතු කරගත්ත ඔක්කොම තමයි අලුත් ධර්ම දේශනාවකට එකතු කරන්නේ. ඒ හැමදාම ඔක අලුත් ඒ නිසා. දැන් එහෙනම් කර්ම මාර්ගයේ සතර ඇවිදින්න පුළුවන් උපාදානය තුළ ධර්ම මාර්ගය කියන්නේ නිවනට යන මගට. ධර්මය කියන්නේ නිවනටනේ. නිවනට යන මාර්ගයට ධර්ම මාර්ගය කියන්නේ. කර්ම රැස් කරලා දුකින් මිදෙන්න කාටවත් බෑ. කර්මක් සේ කරනවා කියන්නේ ඔය උත්තර තමයි. එහෙනම් බුදුන් ඔබ වෙනතුරු බලන් ඉන්නවා. මනුස්ස ජීවිතය තුළ සද්ධර්මය යමුනහම බුදුන් වෙතට යන්න පාර පාදා ගන්න පුළුවන්. ඔබ උත්සාහයෙන් යුක්තව බුදුන් වෙත ගිහින් ඔබේ දුක් ටික ඔක්කොම උදාහැරලා සැනසෙලි ජීවිතයක් ගත කරන්න දහම්මැස පාදා ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිෂ් වේවායි කියන සුභාශිංසනය කරමින් අපි ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මාතෘකාව මිත්‍යා දෘෂ්ටි හා සම්මාදිට්ඨිය යනු කුමක්ද? සම්මාදිට්ඨියෙන් නිවන් මඟට හේතුපාදක වන හැටි පෙන්වා දෙන සේක්වා. අරමුණ අගෝස්තු මාස 3 වන දිනට අභාවප්‍රාප්ත වී තෙමසක් සපිරෙන කරුණා ප්‍රේමචන්ද්‍ර මැතිණිය අනුස්මරණය කරනු පිණිස දුව දර්ශී බෑනා යසස්න් මුණුබුරා බිමන්ත හා මිනිබිරිය අපේක්ෂා සදහැවන්ත දායකත්වයේ දරා ඇත. ප්‍රේමචන්ද්‍ර මැතිණිය සහ වසර 14කට පෙර අභාවප්‍රාප්ත වෛද්‍ය HCB ප්‍රේමචන්ද්‍ර මහතා ඉක්මන් භවයකදී ධර්ම අවබෝධයෙන් සතර කෙලවර කර ගැනීමට දෙදෙනාට සතර කර ගැනීමට ප්‍රාර්ථනා කරනවා. තවද පින් බලාපොරොත්තු සිටින ඥාතීන් නැත්නම් මේ පින් අනුමෝදන් වී ජීවිතය සුගතිගාමී කරගනිත්වා. ධර්මදේශනාව සවන් දෙන හැමට ධම්මග විවර වේවා. පරලෝසෙපත් මව්පියන් සාදරයෙන් සිහිපත් කරන්න ගුණානුස්මරණය වේවා. පින් කැමතියින් කැත්තම් පින් අනුමෝදන් කරන ජීවිත සුවපත් වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ හැමට සහ සවන් දුන් අනුග්‍රහක දායකත්ව දරූ ඔබට මේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදී දසවස්තුක සම්මාදිට්ඨියට දසවස්තුක සම්මාදිට්ඨියෙන් මිදී ආරි සම්මාදිට්ඨියටත් පැමිණ ඒ තුළින් මේ නිවෙන සැනසෙන ශාන්ත සුන්දර බවට හිමිකම් කියන්ට ඔබටත් අවශ්‍ය නැනස පෑදේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං